හරි මයි දරුවනේ අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ මයි දරුවන්ගේ 10 ශ්‍රේණිය අපේ දරුවෝ ඔබගේ භාෂාව හා සාහිත්‍ය පොත නේද? අපි මේ වෙනකොට සාහිත්‍ය පාඩම් මාලාව නම් හමාර කරලා තියෙන්නේ. ඉතින් භාෂා පොතයක් පාඩම් පිළිවෙලට කරගෙන යනවා. මේ වෙනකොට අපිට තියෙන්නේ ඔබට හොඳ කෙටි කතාවක් සහ නාට්‍යයක් නේද? තොරොක්කෝව කියන අපූර්ව කෙටි කතාවක්. ජපානයේ ප්‍රකටම චරිතයක් විසින් රචිත අකුතගාවා කියන ලෝකයේ ප්‍රකට චරිතයක් තමයි ඔහු. ඒතර ඔහු විසින් රචිත මේ අපූර්ව කෙටි කතාව සිංහලයට නැගෙනවා. ඒක දැන් අපි කතා කරනවා. මෙතෙන්දී ඔබට මම මීට පෙර කතා කරා කෙටි කතාවක් කියන්නේ මොකක්ද? කෙටි කතාවක ලක්ෂණ නේද? කෙටි කතාව පිළිබඳ නිර්වචන නේද? ඊට පස්සේ අපි කතා කරා නාට්‍ය කියන්නේ මොකද්ද? නාට්‍ය කියන්නේ සාමූහික කලාවක්. නාට්‍යයක අන්තර්ගත වෙන්න ඕන දේවල්, නිර්වචන මේ ටික සාකච්ඡා කරලා මූලික අදියර. මූලික කොටස. පළවෙනි කොටසේ මේකේ අපි කතා කරේ ඒ ටික. දැන් අපි පාඩමට යනවා බලන්න. රියු නොසුකේ අකුතගාවා යනු ලෝක ප්‍රකට ජපාන් කෙටි කතාකරුවෙකි. ටෝකියෝ අගනුවර කියුබසි දිස්ත්‍රික්කයේ උපන් ඔහුගේ පළමු වන කෙටි කතාව රෂෝමොන්ය. සොකීය ප්‍රථම කෙටි කතාවෙන්ම ලෝපතලු ඔහු ලෝක කෙටි කතා ඉතිහාසයේ නොමැකෙන නමක් සලකුණු කළ ලේඛකයෙකි. ජයන්ත විමලසේනයන් විසින් පරිවර්තිත හදවත පාළුවේ නම් කෙටි කතා එකතු වේන තොරොක්කෝව අකුතගාවාගේ විශිෂ්ට නිර්මාණයකි. එහෙනම් අකුතගාවා කියන්නේ පුතේ ලෝක ප්‍රකට කෙටි කතාව කරුවෙක් ජපන් කෙටි කතා කරුවෙක්. එතකොට ඔබ දන්නවා ජපාන්ව කොහොමත් කලාවට පුදුම හරි ආසයි. චිත්‍ර කලාවට ආසයි නේද? ওই නැටුම් සම්දර්ශන ඒවට හරි ආසයි. කලා ශාස්ත්‍රයට කලා විෂයට ඒගොල්ලෝ පුදුම ආසයි. ඒ නිසාම වෙන්නේ නැති මෙවැනි සුවිශේෂී චරිතයක් බිහි වෙන්නේ නැත්තේ. හොඳ හදවත් තියෙන මිනිස්සු කලාවට පුදුම ආදරේ. සංවේදී මිනිස්සු බිහි වෙන්නේ කලාව තුලින්. කලාව නැති කල හරියට ඔහුගේ හදවත ඔහු කුළුහරකෙක් කියලා තමයි කියන්නේ. ඒ නිසා කලාව කියන විෂය අපිට අවශ්‍යයි. ඒකෙදී අපේ නටුම් කියයි, චිත්‍ර කලාව කියයි, සංගීතය කියයි, ලේඛන කලාව, පද්‍ය සාහිත්‍ය ඕනම එකක් මේ කලාවට අයිතියි. එතකොට අපූර්ව කලා මාධ්‍යයක් තමයි කෙටි කතාව කියන්නේ. ඒතර අන්නේ කෙටි කතා කලා මාධ්‍ය තුල පැහැදිලිද? කෙටි කතා කලා මාධ්‍ය තුල අපිට දකින්න පුළුවන් මේ ජපන් කෙටි කතාකරුවාගේ තියෙන අපූර්වත්වය මේ කෙටි කතාව තුල. ඔබට පැහැදිලි කිරීම කරා කෙටි කතාවක තියෙන ඕන ලක්ෂණ, කෙටි කතාවක් වෙන්න නම් මොනවද තියෙන්න ඕන නේද? ඒ ඔක්කොම අපතරට පැහැදිලි කිරීම කරා. දැන් ඔබට තියෙන්නේ මේ කතාව තුලින් එකී ලක්ෂණ ටික තියද කියලා මේකේ බලන්න තියෙන්නේ. පැහැදිලිද? අප බලමු කොච්චර දුරට ඒක තියනවද කියලා. right මේ විදිහට බලන්න. එතකොට අකුතගාවා යනු ලෝක ප්‍රකට ජපාන් කෙටි කතාකරුවෙකි. ටෝකියෝ අගනුවර කියෝබසි දිස්ත්‍රික්කයේ උපන් ඔහුගේ පළමු වන කෙටි කතාව රෂෝමන්. අන්න එතකොට ඔබගෙන් අහන්න පුළුවන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අහන්න පුළුවන් මේ විදිහට අකුතගාවා මේ විදිහට බලන්න. අකුතගාවා විසින් රචිත ප්‍රථම කෙටි කතාව. කෙටි කතාව කුමක්ද? දැන් විභාග පේපර් එකේ මේව කොහොමද දන්න දෙන්නේ ඔයගොල්ලන්ට? පහත් දැක්වෙන කෙටි කතා අතුරෙන් අකුතගාවා විසින් රචිත ප්‍රථම කෙටි කතාව වන්නේ. ඒතර උත්තර 4ක් එනවා. ඒතර ඔබ තෝරගන්න ඕන මොකද්ද? රෂෝමන් කියන කෙටි කතාව. මොකද්ද පුතේ? රෂෝමන් කියන කෙටි කතාව.
සාමාන්‍යයෙන් ජපානයේ භාවිත වන අකුරක් තමයි මේ මූර්ධජ ෂයන්. ගොඩක් දුරට ඒගොල්ලොන්ගේ මේ ෂ අක්ෂරය භාවිත කරනවා. ඒ හඬ ඒගොල්ලොන්ගේ උච්චාරණය වෙන වැඩි. ඒ නිසා තමයි බලන්න රෂෝමන් කියන කෙටි කතාව. හරි. රෂෝමන් යන කෙටි කතාව. බලන්න ඊපස්සේ ස්වකීය ප්‍රථම කෙටි කතාවෙම ලෝපතල වූ ඔහු ලෝක කෙටි කතා ඉතිහාසයේ නොමැකෙන නමක් සලකුණු කළ ලේඛකයෙකි. ජයන්ත විමලසේනයන් විසින්. අන්න. කවුරුත් ඒ? ජයන්ත විමලසේනයන් විසින් පරිවර්තිත හදවත පාළුයි. හදවත පාළුයි. නම් කෙටි කතා එකතු වෙයි එන තොරොක්කොව අකුතගාවාගේ විශිෂ්ට නිර්මාණයකි. ඒතර අකුතගාවාගේ නිර්මාණයක් තමයි මේ පරිවර්තනය කරලා තියෙන්නේ. පැහැදිලිද? ඒතර තොරොක්කෝව කියලා කියන්නේ මේ ජපාන් කෙටි කතාවක් සිංහලයට පරිවර්තනය කරේ කවුද මේක? සිංහලයට එන්නේ ජයන්ත විමලසේනයන් විසින් තමයි මේක පරිවර්තනය කරලා තියෙන්නේ. මෙහෙම අහන්න පුළුවන් ඔයගොල්ලන්ට. තොරොක්කෝව. තොරොක්කෝව. කෙටි කතාව කතාවේ පරිවර්තකයා කවුද? පරිවර්තකයා ඔබ දන්නවා කවුද? ජයන්ත විමලසේනයන්. ජයන්ත විමලසේන. විමලසේන යන්නේ. ජයන්ත විමලසේන යන්නේ. එතකොට ඒක උපුටගත්ත කෙටි කතා සංග්‍රහය තමයි හදවත පාළුයි. ඉහත කෙටි කතාව උපුටාගත් කෙටි කතා සංග්‍රහය. සංග්‍රහය කුමක්ද? මොකද්ද? හදවත පාළුයි. නේද? අපි කොටු කරලා පේනවනේ හදවත පාළුයි. හදවත පාළුයි. පාළුයි.
යන කෙටි කතා. යන කෙටි කතා සංග්‍රහය. හරි. දැන් බලන්න එහෙනම්. මේ කොටසේ වැදගත්ම කොටස තමයි ওই ටික. ඇයි ඒ? ওই ටිකෙන් තමයි ගොඩක් දුරට විභාගෙදී අහන්න තියෙන කොටස් කිහිපයක් තියෙනවා. ඒකයි ගත්තේ. අකුතගාව විසින් රචිත ප්‍රථම කෙටි කතාව කුමක්ද? රෂෝමන් යන කෙටි කතාවයි. මොකද පුතේ? රෂෝමන් කියන කෙටි කතාව තමයි යන කෙටි කතාවයි. හරි. තොරොක්කෝව කෙටි කතාවේ පරිවර්තකයා කවුද? ජයන්ත විමලසේන යන්නේ. ඊට කෙටි කතාව උපුටාගත් කෙටි කතා සංග්‍රහය කුමක්ද? හදවත පාළු යන කෙටි කතා සංග්‍රහය. බලන්න. ඔදාවාරා සහ අතමි අතර කුඩා දුම්රිය මාර්ගයේ වැඩ පටන් ගන්නා විට රියෝහෙයින්ගේ වයස අවුරුදු 8කි. රියෝහෙයි හැම දිනකම කම්කරුවන් වැඩ කරනු බැලීමට නගරාන්තයට ගියේය. තොරොක්කෝ වලින් කුණු කසල අදිනවාට වැඩි වැඩෙක් එහි නොවිය. ඔහු එහි ගියේ ඒ කාර්යය නැරඹීමට ආශා කළ හේයිනි. තොරොක්කෝවේ පිටිපස්ස කසල ගොඩක් අසල කම්කරුවෝ දෙදෙනෙක් සිටගෙන සිටිති. තොරොක්කෝව කන්දක සිට පහළට එන බැවින් එය වේගයෙන් බසී. පුතේ පොඩි කාලේ අපි හරි ආසයි අර ලෑල්ලක් තියලා පල්ලමේ කෙහෙල් පොල් කොටන් දෙකක් පොඩියට තියලා ඒක උඩ ලෑල්ලක් තියලා අපි මේ ලෑල්ලේ වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ ලෑල්ල පල්ලෙහාට යනවා වේගෙන් අර පොල් කොටේ උඩ යන්නේ. පොල් කොට කිහිපයක් තියලා අපි තල්ලු කරාම ඒක යනවා පල්ලෙහාට. ගිහිල්ලා එහෙමම පල්ලෙහාට ගිහිල්ලා සමහරට ලෑල්ලත් එක්කම පල්ලෙහාට යනවා. ඒතර පොඩි කාලේ ඔහොම ආසයි. ඒ වගේ මේ පුංචි දරුවට ආසාවක් ඇති වෙනවා අර තොරොක්කෝවෙන් යන්න. පැහැදිලිද? එයා බලාගෙන ඉන්නවා. එයාටත් හිතෙනවා මටත් මේක යන්න තිබුණා නම් කියලා. මේක තමයි කෙටි කතාවේ අත්දැකීම. මේක තමයි එන්නේ. මේක මුල් කරගෙන තමයි කෙටි කතාව විකාශනය වෙන්නේ. එයාගේ සිතුවිල්ල, මේ පුංචි දරුවාගේ සිතුවිල්ල, ඔහුගේ ආසාව තමයි මේ කෙටි කතාවට වස්තු විෂය වෙන්නේ. අපි බලමු. බලන්න. ඒතර මේක අර මේ දැන් අපේ කුණු අදින වාහනේ වගේ නෙමෙයි මේක. බක්කියක් තියෙන්නේ. ওই පොඩි පෙට්ටියක් එක රෝද තියෙන. ඒකේ අර සිල්වර් කඳන් උඩ යන්නේ. කන්දේ ඉඳෙද්දි මේක වේගෙන් එනවා. ඊට පස්සේ තනිතලාවේදී මේක ස්ලෝ වෙනවා. පැහැදිලිද? එහෙමයි යන්නේ. බලන්න. එහි බක්කිය වේගය නිසා වේවුලයි. ඇයි අර කියන්නේ ඔබ දකිනවා ඒක යනකොට කොහොමත් එහෙම තමයි. කම්කරුවන්ගේ කබා කෙලවර පටපට ගා සුළඟට වැදේ. දැන් ඔබට පේනවා මෙන්න මේකෙන් මෙන්න මේ කතාව තුල බලන්න. කම්කරුවාගේ කබා කෙලවර පටපට ගා සුළඟට වැදේ. පෙන්වන්නේ මොකද? මේක වේගෙන් යනවා. එහි තුනේ ගරාදී ගැටීම්. ඒ කියන්නේ පොඩි පටි ලී පටි නිසා නැමී යයි. ඒ දෙස පරීක්ෂාවෙන් බලා සිටින රියෝහිට තමාටත් කම්කරුවෙකු වන්නට ඇතනම් සිටි. විටකෙහි එක්වරක් වත් කම්කරුවන් සමග තොරොක්කෝවේ යන්නට ලැබේවායි පතයි. තොරොක්කෝව නගරයේ අසලට පැමිණෙත්ම පොළොව තනිතලා නිසා වේගය අඩු වී ඉබේම නවතී. එවිට කම්කරුවෝ කඩිසර ලෙස ඉන් ඉවතට පැන කසල හලති. ඉන්පසු එය කන්ද ඉහළට තල්ලු කිරීමට පටන් ගනී. දැන් අර උඩ ඉඳලා පල්ලෙහාට ඇවිල්ලා වේගෙන් නවත්තලා කුණු ටික ඔක්කොම හල්ලා ආයි අරක තල්ලු කරා. දැන් මේක තල්ලු කරගෙන යන්න තියෙන්නේ. ඔබ දකින්නේ නැති සමහරලාට ඔය වගේ ඒවා තියෙනවා පිටකොටුවේ ඔය පාණ්ඩ එහෙම දාගෙන යන තල්ලු කරගෙන යන තියෙන තල්ලු කරගෙන යනවම පල්ලමක් වගේදී ඉතින් ඒකේ පල්ලමේදී සමහරලාට වාඩි වෙන්න පුළුවන් යනවා වේගෙන් යනවා ආයි බ්‍රේක් නැහැ ඉතින් වැටෙන්නේ මේක යන්නේ සිල්වර් කඳන් උඩ යන්නේ හින්දා මේකේ වැටෙන්නේ නැහැ ආයෙත් යන්නේදී මේක නවතිනවා හරිම සුන්දර දර්ශනයක් මේක ඒ නිසා තමයි මෙයා මේ ආසාවක් ඇති කරගන්නේ බලන්න
එවිට කම්කරුවෝ කඩිසල් ලෙස ඉන් ඉවතට පැන කසල හලති. ඉන්පසු එය කන්ද ඉහළට තල්ලු කිරීමට පටන් ගනී. දැන් මෙන්න මේ ඡේදවල ඔබට වැදගත් පද තියෙනවා. ඒ තමයි මෙන්න මේ වාක්‍යවල මේ පද කඩිසල පැන බලන්න ලැබේවායි. හරිද? එතකොට ඔබට මේ රීති තියෙන මේ අතරේ බලන්න. සමග කියන නිපාතයට පෙර අපි ඉගෙන ගන්නවා අනිවාර්යයෙන්ම දාන්න ඕන පදේ අනුක්ත පදයක්. සමගට පෙර කිසි විටකත් අපිට බෑ කතෘ පදයක් දාන්න. පැහැදිලිද? මම පාඩම් පැහැදිලි කරගෙන යන ගමන් මේකේ තියෙන ඒවා ඔබට අරගෙන දෙනවා පැහැදිලි කරගන්න. මගේ සමහරලාට මේ තියෙන පද ඔබට විභාගෙදී එන්න පුළුවන්. දැන් නගරයට සමාන පදයක් කියලා. right? එහෙම අහන්න පුළුවන් මේ තියෙන ඒවා ඉදිගහන ඒවට ගන්නෙ මේවයි. පැහැදිලිද? එතකොට මෙන්න මෙහෙම ප්‍රශ්න හදන්න පුළුවන්. ඔබට පහත දැක්වෙන පදවලට ගැලපෙන සමාන පද ලියන්න. පාඩමත් එක්කම ඒක අපි කරගෙන යනවා. ගැලපෙන සමාන පද නේ විරුද්ධ පද කියන්නේ කියලා. විරුද්ධ පද ලියන්න. එක තමයි ඉහළට. දෙවෙනි එක කඩිසල. බලන්න. right බලන්න එහෙනම් ඉහළට පහළට කඩිසල කම්මැලි. ඔන්න ඔය වගේ අහන්න පුළුවන්. ඕකේ ඇහුවොත් ඔබ ඒවට උත්තර මෙහෙම ලියන්න. ඊට පස්සේ අහන්න පුළුවන් පුතේ ඕකේ සමාන පද නැතුව හරිද? සමාන පද අහන්න නැතුව අහන්න පුළුවන් මේකේ පැන කියන පදය සහ ලැබේවා කියන පදයේ අයිති ක්‍රියාපද. පැන කියන්නේ පූර්ව ක්‍රියා, ලැබේවා කියලා කියන්නේ ආශිර්වාද ක්‍රියා. පැහැදිලිද? කම්කරුවෝ යන පදේ මේ වාක්‍ය දීලා විභාගයේදී එවිට කම්කරුවෝ කඩිසල් ලෙස ඉන් ඉවතට පැන කසල හරති. මේ කම්කරුවෝ යන පදයේ අයත් ව්‍යාකරණ වර්ගය. මොකද්ද මේ? ප්‍රථමා විභක්තිය. මේක O level paper එකේදී අහන්නේ. කම්කරුවෝ කියන්නේ ප්‍රථමා විභක්තිය. ඇයි ඒ? අවසාන ක්‍රියාවෙන් කියවෙන පදේ. ප්‍රථමා විභක්තිය හරි ලේසියි අල්ලගන්න. කොහොමද අල්ලගන්නේ? වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් කියවෙන පදය. කතෘකාරක වාක්‍යයේ උක්ත කතෘපදයේ මම පුතාලා දාන්නවා. එන උක්ත කතෘපදයට කර්මකාරක වාක්‍යවල උක්ත කර්මයක් හොයාගන්න. මා විසින් පොත බැලේ. බැලෙන්නේ මොකද්ද? පොත. දැන් දන්න ඔබ. ගොවියා කුඹර කොටයි. කොටන්නේ කවුද? ගොවියා. අන්න එන එක ප්‍රථම විභක්තිය. අන්න එහෙම තේරුම් ගන්න ඕනේ. තොරොක්කෝවේ නැග යෑමට නොහැකිවත් තල්ලු කිරීමටවත් ඉඩ ලැබේ යයි
රියෝහි බලාපොරොත්තු වූයේ මෙවැනි අවස්ථාවකදී. රියෝහි පෙබරවාරි මාසයේ මුල් හරියේ එක් සන්ධ්‍යාවක නගරාන්තයේ තොරොක්කෝව නවතා තිබුණු තැනට ගියේය. ඔහු තමාට අවුරුද්දකින් බාල තම සහෝදරයා ද සහෝදරයාගේ වයසේම සිටි අසල්වැසි ළමයෙකුද කැටුව ගියේ. අන්න පුතේ. එයාට වඩා අවුරුද්දක් බාල කෙනෙක් ඉන්නවා නේද? බලන්න. අවුරුද්දකින් බාල තම සහෝදරයා. සහෝදරයාද එම වයසේම සිටි අසල්වැසි ළමයෙකුද කැටුව ගියේ. බක්කිවල මඩ කැටි ගැසී තිබුණු තොරොක්කෝ කිහිපයක් පේලියට නවතා තිබෙනු දක්න ලැබිනි. හේ වටපිට බැලී. දැන් මෙයා යනවා කාත් එක්කද යන්නේ? තමන්ගේ සහෝදරයා ඔහුට වඩා අවුරුද්දක් බාලයි. ඒ වයසේම තව අසල්වැසි යාළුවෝ ඉන්නවා. දැන් ওই කාලේ හැමෝනේ පොඩි කාලේ අපිට යාළුවෝ කොහෙන් ඉඳලා එනවද දන්නේ නැහැ. අපි ඒ තරම් සෙල්ලමට ආසයි. සෙල්ලමට පුදුම ගිජුවීමක් තියෙන. පුදුම ආශාවක් තියෙන. ඒ තරම් අපි ඒකට කැමති ඉස්කෝලේ යන ගමන් දුවන්නේ වෙලට දුවන්නේ වෙලේ සෙල්ලම් කරනවා බෝල ගහනවා කොඩි ගස් කපනවා එහෙම නැත්නම් ක්‍රිකට් ගහනවා එල්ලේ ගහනවා කොච්චර දේවල් නේද ඉරිපණිනවා ওই වගේ දේවල් ගොඩක්ම කරනවා නේද කම්කරුවන්ගෙන් කිසිවෙක් එහි නොවිය. ඔහු තිදෙනා දෙගිඩියාවෙන් අන්තිමට නවතා තිබුණු තොරොක්කෝ තල්ලු කිරීමට පටන් ගත්තා. තල්ලුවෙන් රෝද කැරකෙවෙන්නට විය. දැන් මේගොල්ලෝ හිමින් යනවා. හොරෙන් හොරේ මේ අනුන්ගේ එකක් නේ. දෙගිඩියාවෙන් යන්නේ. බයයිද මේක වැඩි අහුවෙත් දන්නේ නේද? ප්‍රශ්න පිට යන්නේ දැන්. එහෙම තමයි ළමයි හරි බයයි බොහොම සෝදිසියෙන් යන්නේ. දැන් අහු වුණොත් එහෙම ගුටි කන්න වෙයිද දන්නේ නැහැ. ළමා මනසේ හැටි. බලන්න ළමා මනස විනිවිද දැකලා තියෙනවා. විශ්වාස කරන්න පුළුවන් විදිහට මේක කතා වින්‍යාසයේ තියෙනව නේද? ඇයි අපිට මේක එක දිගට කියවගෙන යන්න පුළුවන් විදිහට හේතුඵල සම්බන්ධතාවය මත සිද්ධි අවස්ථා ටික පෙළ ගහගෙන යනවා. ඒ අදහස් එහෙම යන්නේ එහෙමයි. තල්ලුවේ රෝද කැරගෙනට විය. රෝදවලින් නිකුත් වූ ශබ්දය මුලින් රියෝහි තැති ගැන්වූ නමුත් ඒ ශබ්දයේ දෙවනුව ඇසුණු විට ඔහුගේ බිය පහව ගියේ. දැන් මේක මහායියෙන් හඩක් අහම එයා බය වෙනවා මේක මොකක්ද දන්නේ නැහැ පෙරලෙයිද දන්නේ නැහැ. අනුන්ගේ එකක්. ආයි ටික දුරක් ඇරියට හිතනවා ඇයි මේකේ සද්දේ මේක තමයි. යන විදිය. අත්පොඩි හයේ බලයෙන් එය රේල් පීරි දිගේ ඉහළට හිමින් තල්ලු වී ගියේ. බලන්න. තොරොක්කෝව යාර 20ක් පමණ තල්ලු වී ගිය පසු ඔවුන් කෙතරම් මහන්සි ගත්තද කන්ද නිසා ඉන් ඔබට රතේ සෙලවිය නොහැකි විය. මෙන්න මේ වචන. මම යෙදුම් බලා ගන්න හොඳට. අත්පොඩි හයේ බලයෙන්. අත්පොඩි හයේ බලයෙන් කියලා කියන්නේ මේ තුන් දෙනාගේ බලය. පැහැදිලිද? ඒතකොට අත් 6යි. යාළුවෝ දෙන්නේ ඔක්කොම 6. තුන් දෙනයි. බලන්න. ඇතැම් විටක රතේ ආපසු තල්ලු වූයේ. බලන්න පොඩක්. තොරොක්කෝව යාර 20ක් පමණ තල්ලු වී ගිය පසු ඔවුන් කෙතරම් මහන්සි ගත්තද කන්ද නිසා ඉන්න ඔබට රතේ සෙලවිය නොහැකි විය. ඇතැම් විටක රතේ ආපසු තල්ලු වූයේ ඔවුන් තිදෙනා සමගය. තම පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා පැමිණි දුර ප්‍රමාණය හොඳටම සෑහේයයි සිටු රියෝහි වරෙල්ලා ගොඩ වැල්ලයි බාල ළමයින් තිදෙනාට සන්කලේ. දැන් කන්ද මුදුරට යන්න බෑ අමාරුයි. කෑ ගහලා කියන එන්න මේකට අපි ගොඩ වෙන්න. ගොඩ වුණ ගමන් මොකද වෙන්නේ? ආයි මේ පැත්තට. කන්ද මුදුරට ආව නම් කන්දෙන් පල්ලෙහාට එනවා. ආයි නැත්නම් රිවර්ස් වෙනවා. හරිද? දන්න මේගොල්ලෝ දැන් ඒක. හොඳයි මේගොල්ලෝගේ අරමුණ ඉටු වෙගෙන යන. ඔහු තිදෙනා තොරොක්කෝවේ එල්ලි ගත්තා. ඒ හෙමින් ඇදෙන්නට වන. ක්‍රමයෙන් වේගය වැඩි වේ. අන්තිමේදී තොරොක්කෝව පීලි මත ඉගිල්ලෙන්නට පටන් ගත්තා. යන්න. අන්තිමේදී පීලි මත මේක ඉගිලෙන්න පටන් ගත්තා කියන්නේ වේගයෙන් ගිය බව. තොරොක්කෝ වේගයෙන් ගිය බව කතුවරයා කියන්නේ එහෙමයි. ඉගිලෙන්නට ගත්තේ. ඉගිලෙන්න ගත්තේ කියන්නේ මේක පියාඹිනවද? නෑ අපි කියන්නේ එයා ඉගිලුණා කියලා. බයිසිකලෙන් ඉගිලුණා. ඇයි?
ඒ තරම් පවනට බඳු වේගයෙන් යනවා. මේක වේගයෙන් යනවා. ඉදිරිපස දර්ශනයේ රියෝහේගේ ඇස් ඉදිරියේ දිගහැරි ශීඝ්‍රයෙන් දෙපසට ඇදිනේ. සන්ධ්‍යා මාරුතය ඔහුගේ දෙකම් මුල්හි ගැටී ගියේ. වෙවුලන තොරොක්කෝව ඔහුගේ දෙපා යට නැටීය. රියෝහිගේ සතුට උතුරා යන තරම් විය. මිනිත්තු කිහිපයක් ඇතුළතදී තොරොක්කෝවේ ගමන් වේගය ක්‍රමයෙන් අඩු වී නැවතුනේ. දැන් මේගොල්ලෝ බොහොම වේගෙන් යනවා. අර හැන්දෑවේ හුලං වැදිලා ඇඟට පුදුම සතුටක් දැනෙන්නේ, නිම්හිම් නැති සතුටක් ඇති වෙනවා. ඒක තමයි ඇත්ත. ඒ ළමයින්ගේ බලාපොරොත්තු ඉටුනහම ඒගොල්ලෝ තරම් සතුට වෙන කෙනෙක් තවත් නැහැ. පුංචි දරුවන්ගේ හැටි එහෙමයි. පුංචි දරුවෝ කොයි වෙලෙත් බලන්නේ සතුටින් ජීවත් වෙන්න. ඒ සතුටින් ජීවත් වෙන්න බලනකොට එවැනි අවස්ථාවකදී අනිවාර්යෙන් ඒගොල්ලෝ කෙලිදෙලට දැඩි ලෙස කැමතියි. ඒක තමයි මේ පෙන්නන බලන්න. සන්ධ්‍යා මාරුතේ. ඒ කියන්නේ සන්ධ්‍යා කියන්නේ හැන්දෑ, මාරුතේ කියන්නේ සුළඟ. ඔහුගේ දෙකම් මුල්ලේ, කම්මුල් දෙකෙහි ගැටී ගියේ. වෙවුලන තොරොක්කෝව ඔහුගේ දෙපා යට නැටීය. දැන් මේ වෙවුලද්දි මොකද වෙන්නේ? කකුල් දෙක නටවනවා. රියෝහේගේ සතුට උතුරා යන තරම්ය. මිනිත්තු කිහිපයක් ඇතුළතදී තොරොක්කෝවේ ගමන් වේගය ක්‍රමයෙන් අඩු වී නැවතුනේ. වරෙල්ලා ආයේ තල්ලු කරමු. රියෝහේ බාල ළමයි දෙදෙනා සමග නැවතත් තොරොක්කෝව තල්ලු කිරීමට සූදානම්ය. රෝදයන්තම් සෙලවුණා පමණේ ඔවුන් පිටුපසින් අඩි ශබ්දයක් ඇසිනි. ඉන් ඉක්බිතිව මහත් හඬක් රැව් දුන්නේ. අන්න දැන් මේගොල්ලෝ මේ වෙනකොට ආයි අඩි හඬක් ඇහෙනවා. පැහැදිලි. සද්ද කරගෙන එනවා කවුරු හරි එනවා කියලා. දැන් බලන්න. රෝදේ යන්තම් සෙලවුණා පමණේ ඔවුන් පිටුපසින් අඩි ශබ්දයක් ඇසිනි. ඉක්බිති වෙ ඊට පස්සේ මහත් හඬක් රැවුදුනේ. පොඩි සද්දේ වගේ ඊට පස්සේ ටික වෙලාවකින් මහා හඬක් ඇහුණා. දැන් අන්න එහෙනම් බලන්න ඔබට සමහර වෙලාවට දෙන්නේ මෙන්න මේ වගේ පොඩි පාට දීලා. පැහැදිලිද? විභාගෙදී අහන්නේ එහෙමනේ. අහන්නේ එහෙමයි. right? මේ වගේ පාටයක් දීලා right? මේ පාටය ඇතුළත් කෙටි කතාව කුමක්ද? හි කතුවරයා කවුද? නේද? මේ වරෙල්ලා යනුවෙන් ආමන්ත්‍රණය කළේ. උත්තර හතරක් එනවා. එතකොට ඔබ දැනගන්න ඕන කවුද? රියෝහි විසින් තමයි මේ අඬ ගහන්නේ. පැහැදිලිද? බලන්න එතකොට දැන් මෙන්න මෙතන ඔබ ඉගෙන ගන්න ඕන ටිකක් තියෙනවා. සන්ධ්‍යා කියලා කියන්නේ හැන්දෑවේ. දැන් මෙන්න මේ පදයේ තුල ගත්තොත් එහෙම දර්ශනය. ඔබ දන්නවා තාලුජ ශයනට පස්සේ නයන දන්තජ රීතියක් තියෙනවා. මෙයාට පස්සේ මේ නයන ලියන්න ඕන. මූර්ධජ ශයනට පස්සේ අනිවාර්යෙන් අපි ලියන්නේ මූර්ධජ නයන. පැහැදිලිද? අන්න එතකොට ඒවා අපි ඉගෙන ගන්න ඕන මේ පාඩම කියාගෙන යන අතරේ. පැහැදිලිද? එතකොට මේවයි ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ ඡේදයේ තුල මහා ප්‍රාණාක්ෂර තියෙනවා. මේ මහා ප්‍රාණාකුරු තියෙන පද මොනවද? මොන මහා ප්‍රාණ? ශීඝ්‍රයෙන්, සන්ධ්‍යා. පැහැදිලිද? ඔය මහා ප්‍රාණාක්ෂර තියෙන ඒවා. එතන මේ විභාගයේදී ඉදිගහන පද යටතේ එනවා මහා ප්‍රාණාක්ෂර. ඊට පස්සේ කෘදාන්ත, තද්දිත මේ ඔක්කොම ಜಾති මේකේ තියෙනවා. පැහැදිලිද? ඒවා ඉතින් අපි පැහැදිලි කිරීම කරගෙන යනවා. බලන්න එහෙනම් ඔන්න ඒ කොටස තුල ඔබට අහන්න පුළුවන්. අන්තිමේදී තොරොක්කෝ පීලිමත ඉගිලෙන්නට පටන් ගත්තේ. ඒ යෙදුම තුලින් ගම්‍ය වන්නේ කොමක්ද? ඒකේ තොරොක්කෝ වේගයෙන් ගිය බව කියවෙන ප්‍රකාශනයක. පැහැදිලිද? ඊට පස්සේ මේ කොටස අරගෙන අහන්න පුළුවන්. මේකේ ඇතුළත් කෙටි කතාව කොමක්ද? එහි පරිවර්තකයා කවුද? ඒ කෙටි කතා සංග්‍රහය මොකක්ද? ඒ වගේ ඒවා රීරි ගහන එකේ අනිවාර්යෙන් අහනවා. ඒකට අපි සූදානම් වෙන්න ඕන. උඹලා අවතන මොකද? කවුද උඹලාට ඔය තොරොක්කෝ අල්ලන්න කිව්වේ? අන්න දැන් කෙනෙක් ඇවිල්ලා කෑ ගහනවා. එහෙම තමයි ඉතින් මේ ළමයි ඕක ගත්තාම ඕක දැක්කහම ඉතින් ඒ අය අහන උඹලා මොකද මෙතන කරන්නේ? කාගෙන් අහලාද ඕක ගත්තේ? කවුද කිව්වේ ගන්න කියලා? අපිත් පොඩි කාලේ ඕනෑ තරම් ඔහොම කියනවා. සමහරට පුංචි බයිසිකල් තියෙනවනේ. නේද? පුස් බයිසිකල් තියෙනවා. අපි බයිසිකලයක් කොහොමද පදින්න ගන්නවා. පදිනකොට අහනවා කාගෙන් අහලාද ඕක පදින්න කිව්වේ? මම කිව්වද පදින්න කියලා? නේද? සමහරට අපේ නෑදෑයෝ ඕගොල්ලෝගේ නෑදෑයෝ එහෙම නෑදෑ කෙනෙක්ගෙන් වුණත් එහෙම තමයි. ඒගොල්ලෝ අහනවා.
සමහරට අසල්වැසියෙක්ගේ එකක් වෙන්න පුළුවන්. වැඩට අදින කබල් ජැකට්ටුවකුත් යල් පැනපු පිදුරු තොප්පියකුත් ඇඳගත් උසකම් කරුවෙක් ඔවුන් අසරේ සිටගත්තේ. අන්න දැන් මේ වැඩට අදින කබල් කියන්නේ මේ මිනිස්සුන්ගේ කටුකත්තේ නේද? දැන් මේවයි වැඩ කරන්නේ සල්ලිකාරයෝ නෙවෙයිනේ. මේ මිනිස්සු දැඩි ලෙස කටුක ජීවිතයක් ගත කරනවා කියන එක පැහැදිලි කරනවා ඒ යෙදුම තුළ බලන්න. වැඩට අඳින කබල් ජැකට්ටුවක්. කබල් කියලා කියන්නේ එන්න පරණ එකක් දැන් මේ නේද? යල් පැනපු පිදුරු තොප්පියක්. පේනවද? මේ ඉතින් එහෙම එකක් ගන්නවත් වත්කම් නැහැ. කටුක ජීවිතයක් ගත කරන්නේ. කම්කරුවෙක් ඕනේ. මේ අමුත්තා කවුදයි හඳුනා ගන්නා විට ඔවුන් සිටියේ යාර 20කටත් වඩා ඈතේ. එවිට ඔහු දුවන්නට වූහ. එරියෝහේ ආපසු ගෙදර දුවන විට වැඩපොළ අසර තොරොක්කෝ රාශියක් දක්න ලැබුණද ඔහුට නැවතත් ඒවා පැදීමට නොසිතිනි. ඇයි? දැන් දන්නව අරයා ගාම්භීර ලෙස කෑ ගහලා හද්දී බය වෙනව පුංචි දරුවෝ. ඊට පස්සේ ආයි ඒ ගැන හොයන්නේවත් නැහැ. දුවනවා ගෙදර පිම්මේ දුවන්නේ. සමහරට ඇදගෙන වැටිලා තුවාලත් වෙලා හැමෝම යනවා අම්මා අහන මොකදුනේ දිව්වා දුවද්දි වැටුණා කියලා කියනවා. පැහැදිලි. බලන්න එහෙනම් මේ කතාව තුළ බොහොම අපූර්ව රසයක් අපිට තියෙනවා. පුංචි දරුවෙක්ගේ හැසිරීම නේද? සුළඟට වෙවුලමින් තිබුණු පිදුරු තොප්පිය ඔහු රවා බැලූ හැටි එරියෝහිට නිතරම සිහියට නැගුණේ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඒ හැඟීමද අතුරුදහන් විය. දැන් අර එහෙම දෙයක් වුණාම මේක කාලයක් යනකම් පුංචි දරුවන්ගේ මනසේ තියෙනවා. ඒගොල්ලෝ මැවිලා පේන බයයි. මේ පැත්තට යන්න බයයි. අර S2 උඩ තියලා බලලා තොප්පියටෙන් බලලා කාගේ දහලා කාගෙන් අහන්න නේද? එහෙම කරාම ලොකු බයක් පුංචි දරුවෝ ඇති වෙනවා. සමහරලාට ඒගොල්ලෝ ආසදේ තමයි. ඒ වුණාට ඒගොල්ලන්ට එහෙම ආමන්ත්‍රණය කිරීම තුර සමහර විට මාස ගණන් අවුරුදු ගණන් ඒ බය තියෙනවා. ඒකේ පුංචි දරුවන්ට ඒක කරන්න එපා. කොහොම කරලා බනින්න එපා කියන්නේ පොඩි දරුවන්ට හිත ගැස්සුනාම දිගු කාලීනව ඒ ගැස්සීම තියෙන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. පැහැදිලිද? බලන්න. දැන් මේ දරුවට මේ එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඒ හැඟීම දරන. එයා ටිකක් වැඩි විරවත් වුණාම මේක අමතක වෙන පටන්. දස දිනකට පමණ පසු එක් සැන්දෑවක රියෝහේ වැඩ කරන පෙදෙසේ තමා සමීපයට එන තොරොක්කෝ නරඹමින් සිටියේ. එක් තොරොක්කෝවක ඉතා උස කසල ගොඩක් විය. දෙවැනි තොරොක්කෝවේ සිල්බර කඳන් පටවා තිබුණේ. තරුණයෝ දෙදෙනෙක් මේ විශේෂ තොරොක්කෝ තල්ලු කරමින් සිටියේ. ඔවුන් දුටු සැනකින්ම ඔවුන් හා මිත්‍ර වීමට ලැබුණොත් රියෝහිට සිටිනේ. ඔවුන් මට කෑ ගසන එකක් නැහැයි හේ සිටියේ. එසේ සිතා ඔවුන් දෙසට තිබේ. අන්න දැන් මේ කොටස ඔබට අහන්න පුළුවන්. මේ කොටස අරගෙන විභාගෙදී වගේ කොටසක් දෙන්න පුළුවන්. දීලා අහන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඔවුන් මට කෑ ගසන එකක් නැතයි හේ සිටියේ. එසේ සිටී. ඔහු දෙසට තිබේ. ඔයි කෑල්ල දීලා අහන මේ ප්‍රකාශයේ මේ කොටස ඇතුළත් කෙටි කතාව වන්නේ ඒ කතුවරයා වන්නේ. අන්න එතකොට ඔබට පේන්න ඕන මතක් වෙන්න ඕන මේ අකුතගාවා විසින් රචනා කරන කෙටි කතාවක් සිංහලයට පරිවර්තනය වෙනව කොහොමද? තොරොක්කෝව කියලා. පැහැදිලිද? බලන්න දැන් මේ මනස කොච්චර කාලයක් ඉඳලාද මේ ආයි මේකට ආශාව ඇති වෙන්නේ. ඔහු ඒ තරම් ඒකට ආශයි. ඒකයි මේ තොරොක්කෝව සම්බන්ධව මේ කතාව යන්නේ. ඒකට ආසාව තියෙන. ඒක තමයි ඔහුගේ එකම ආසාව. යාළුවා මා තල්ලු කරන්න උදව් වෙනවද? හොඳයි එනවා. ඔන්න දැන් මේ අහන. එරියෝහි බලාපොරොත්තු වූ පරිදි ඔවුන්ගෙන් එකෙක් ඉරි වැටුණු කමිසයක් ඇඳ සිටීම නිසා හිස නමාගෙන තොරොක්කෝව තල්ලු කරන මෙන් ගමන් විනීත ලෙස පිළිතුරු දුන්නේ. එරියෝහි මිනිසුන් දෙදෙනා අතරට වී පුළුවන් තරම් ශක්තිය යොදා තොරොක්කෝව තල්ලු කිරීමට පටන් ගත්තා. උඹට හුඟක් හයිය තියෙනවානේ ළමයෝ. කන අද්දර සිගරට්ටුවක් රඳවාගෙන සිටි අනෙක් මිනිසාද රියෝහිට ප්‍රශංසා කළේ. බලන්න. උඹට හුඟක් හයිය තියෙනවානේ ළමයෝ. උඹට හුඟක් හයිය තියෙනවා අපි කියන්නේ. ඔයාට පුදුම හයියක් නේ තියෙන්නේ. කොහෙන්ද ඔය හයිය? නේද? කැසරට අහනවා. මයි පුතේ උඹට පුදුම හයියක් නේ. මේ හයිය කොහෙන්ද ආවේ?
අපිටත් නෑනේ එහෙම අයියා. එහෙමයි කියලා. ඒ වගේ මේගොල්ලෝ බොහොම සතුටින් අහනවා නේද? උඹට හුඟක් හයිය තියෙනවානේ ළමයෝ. අන්න. හරි. ওই වගේ පාට තමයි ඔබට එන්නේ. වැඩි කාලයක් ගත නොවීම පල්ලම ළඟා විය. බලන්න. වැඩි කාලයක් ගත නොවීම පල්ලම ළඟා විය. තවත් තල්ලු කරන්න උවමනා නැහැ. කවර මොහොතක ඔවුන් කියා විදෝයි රියෝහි නොසන්සුන් කමින් පසුවේ. දැන් දන්නෝ කන්ද මුදුනට ආවට පස්සේ ආයෙ තල්ලු කරන දෙයක් නැහැ. දැන් ඉතින් ආයෙ මේක පල්ලමට ආයෙ වේගෙන් යනවා නේද? දැන් මෙයා බලාගෙන ඉන්නවා. දැන් නවත්තන්න කියයි. එහෙත් කම්කරුවෝ දෙදෙනා පෙරට වඩා තරමක් ශරීරයේ ඍජුව තබාගෙන වචනයකුදු නොකියා දිගටම තල්ලු කරගෙන ගියේ. රියෝහිට තම අදහස තව දුරටත් සංගවාගෙන සිටියේ නොහැකි විය. හේ බයෙන් තව තල්ලු කරන්නදයි ඇසුවේ. හොඳයි. ඔහු දෙදෙනාම පිළිතුරු දුන්නේ. හොඳයි. ඇයි මේක ඉස්සරහටම යා යුතුයි. බලන්න එහෙනම්. මේ කොටසත් හොඳයි. හරි. විභාගෙදී පුංචි කෑල්ලක් තමයි දෙන්නේ. වගේ පුංචි කෑල්ලක් දෙනවා. දීලා තමයි යන්නේ. ඔවුන් ඉතා විනීතයයි රියෝහි සිටුවේ. යාර 500ක් 600ක් පමණ ඉක්මවූ විට නැවතත් කන්ද ළඟා විය. මාර්ගයේ දෙවසම ජමනාරං වතු දක්නට විය. ඉදි රන්වන් වූ ජමනාරංගෙඩි මත හිරු රැස් වැටි තිබිනි. ඔහු ජමනාරං වතු අතරින් කඳු මුදුනට තොරොක්කෝව තල්ලු කළහ. එතැන් සිට ඌයේ තද බැස්මකි. ඉරිකමිසේ හැඳ සිටි මිනිසා වරෙන් පැනපන් ඊ හඬ නගා කීවේ. අන්න දැන් මෙයා හයියෙන් කෑ ගහනවා. ඉක්මනට වරෙන් පැනපිය මේකට. නේද? මේකට පැනපියයි කියලා හයියෙන් කියනවා. රියෝහි ඇසිල්ලකින්ම රතයට පැන්නේ. දැන් එයාට පුදුම සතුටක් එන්නේ මේක කියනකම් බලාගෙන ඉන්නේ. නේද? දැන් දන්නවා යන්න හදන්නේ පැනපිය ඉක්මනට කියනකොට මේකේ මෙයා මොකද කරන්නේ? මෙයා ඊටමත් ඇසිල්ලකින් මේක ඇතුළට පයින්. ඔවුන් සියලු දෙනාම රථයට නැගුණු පසු තොරොක්කෝ පීරි දිගේ වේගයෙන් පහළට බසින වේ. ජමනාරන් සුවඳ ඔවුන්ට ආග්‍රහණය විය. අන්න. රියෝහිගේ කබාය පමණෙහි ලෙල දුන්නේ. දැන් ජමනාරන් සුවඳ දෙනවා. ඒක ඉතින් දැන් මේ මොකද කරන්නේ? හොඳට හුස්ම අරගෙන මේක විඳිනවා. ජමනාරන් සුවඳ. ඔබ දන්නවා ජමනාරන් කාලා තියෙනවා? පුදුම රසයි ජමනාරන්. ඒ ජමනාරන් ඒ රටවල් වල අපේ රටවල වඩා වෙනස්. ඒ පාට තද පාටයි. ඇයි ඒ? ශීත ඍතු තියෙන නිසා. පැහැදිලි. අපිට හොඳටම අධික අවුව වැටෙන නිසා අපේ ඒව එහෙම ඒ තරම් පාටට වැටෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. බලන්න එහෙනම්. ජමනාරන් සුවඳ ඔවුන්ට ආග්‍රහණය වී රියෝහිගේ කබාය පවනේ ලෙල දුන්නේ. එහෙනම් පවනේ මොකද වෙන්නේ? මේ වේගෙන් යද්දි මේ කබාය සෙලවෙනවා වේගෙන්. නේද? පටපට ගාලා සද්දය හෙන්න පුළුවන්. තල්ලු කරනවට වඩා නැగిලා යන එක හරිෂෝ. ඒක නම් ඇත්ත. දැන් අපි යද්දි දැන් තල්ලු කරද්දි අපිට මහන්සි අරක වාඩි වෙලා යද්දි දැනෙන සනීපේ. නේද? වාඩි වෙලා හිටගෙන යද්දි හරි සනීපයක් දැනෙනවා. සතුටක් දැනෙනවා. ආපසු වෙනකොටත් කවුරු හරි තල්ලු කරනවා නම් හුඟක් දැන් නැగిලා යන්න පුළුවන්. මෙවැනි නොඑක් අදහස් ඔහුගේ සිත තුළට වැදුනේ. දැන් මෙයාට හිතෙනවා අරගොල්ලෝ තල්ලු කරනවා මට යනකම්ම නේද? මට නැගලා යන්න තියනවා. නේ? එහෙම සතුටක් දැනෙනවා. ඒ පුංචි මනසේ හැටි. අන්න එන පුතේ පුංචි මනස ක්‍රියාත්මක වෙන හැටි. විනිවිද දැකලා නේද? ජීවිත පරිඥානයේ තියෙන ගැඹුරින් දකින්න පුළුවන් වෙනවා. ඕක තමයි පරිකල්පන ශක්තිය. නේද? කතා වින්‍යාසය. කෙටි කතාවක් තුල තියෙන ප්‍රධාන චරිතය ඔහුගේ අදහස කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක තමයි හැකියාව. බලන්න එහෙනම්. තොරොක්කෝව දෙපස උණ පඳුරු වෙත ලං වෙත්ම ක්‍රමයෙන් එහි වේගය අඩුවන්නට විය. තිදෙනා නැවතත් එය තල්ලු කිරීමට පටන් ගත්තා. උණ පඳුරු වන ලැබකට
පරිවර්තනය විය. මග දිගටම වැටී තිබුණු වියලි කොළ වලින් පීලි සම්පූර්ණයෙන්ම වැසී තිබුණේ. ඔවුන් කඳු මුදුනට පැමිණි විට කඳු ගැට අතරින් මුහුද දිස්විය. බොහෝ දුර ගොස් ඇති බව රියෝහිට වැටහුණේ ඒ වේලෙහි. දැන් මේ ලොකු ගමනක් ඇවිල්ලා කඳ මුදුන බැලුවාම මුහුද පේනෝ දැන් තිගැස්සෙනෝ ගෙදර කොච්චර දුරයිද? ආසාවෙන් ආවා කියන්නේ. පැහැදිලි. ඒක තමයි හැටි. අන්න ළමා මනස හරියටම ක්‍රියාත්මක වෙනවා. හරියට අංශුවක් නෑර ඒ මනසේ ක්‍රියාකලාපය කතුවරය දකිනවා. ඒ අදාළ විදියට හේතුඵල සම්බන්ධතාවය මත ඔහුගේ සිතිවිලි පෙළ ගහගෙන යනවා. ඒක අපිට මේක එක දිගට කියවගෙන යන්න පුළුවන්. බලන්න. බොහෝ දුර ගොස් ඇති බව රියෝහිට වැටහුණේ ඒ වේලේ. අන්න දැන් යාර තේරෙනවා. සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ මේ ආසාව නිසා. තිදෙනා නැවතද තොරොක්කෝවට නැග්ගත්ත. එය මුහුදට වම්පසින් වන ලැබී අතුපතර යටින් දිවෙන්නට විය. කෙසේ වුවද රියෝහිට පෙරදීමෙන් තොරොක්කෝ පැදීමේ විනෝදය මෙවර නොලැබිණි. ඔහුට එය ආපසු හරවා ගැනීමට තරම් සිත් විය. එහෙත් එහි ගමන අවසන් වනතුරු ආපසු නොහැරෙන බව හේ විශ්වාස කළේ. දයාට ආපසු හැරෙන්න බෑ කොහොම හරි මේක යන්නම ඕනෑයි. ඒක තමයි හැටි. ළමා මනස ඔය හැටි. සෙල්ලම් කරන්න ගියාම වෙලාවක් කලාවක් නැහැ. දවල්ට කන්න ඕනත් නැහැ. රැයට කන්න ඕනත් නැහැ. සමහරට රෑ වෙනකම් සෙල්ලම් කරනවා. ඕක තමයි පුතේ හැටි. ළමයින්ගේ හැටි. එහෙනම් ළමයින්ගේ මනස අඩුවක් නෑර විනිවිද දකින්න ඔහුට හැකි වෙලා තියෙනවා. ඒකයි ලෝක ප්‍රකට කෙටි කතා කරුවෙක් බවට පත් උනේ අකුතකාව. තොරොක්කෝව නැවතුනේ. ඔවුන් සිටියේ පිදුරු සෙවනේ සෙවිනි කළ තේ පැන් හලකට මූණලාගෙන. පිදුරු කියලා කියන්නේ ගොයන් කැපුවාම ඉතුරු වෙනකොට ගොයන් කපලා හැලුව හලනවනේ. ගොයන් හැලුවාම වීයට හැල්ල ඉතුරු වෙන මැඩුවන් වලට අපි කියන පිදුරු කියලා. පිදුරු සෙවිලි කරලා තියෙනවා. එයාසලම පස්කණ්ඩේ කඩා වැටුණු කන්දක් වේ. තේ පැන් හල තුලට පිවිසි කම්කරුවන් බිලිඳකු පිටිහි එල්ලාගත් ගැහණියකගෙන් තේ ඉල්ලාගෙන නිවාඩු පාඩුව එහි රස බලනු දක්න ලැබෙනවා. දැන් ඒතර මේ පුංචි දරුවෙක් වඩාගෙන අම්මා කෙනෙක් කෙනෙක්. එයාට කියන තේ ටිකක් හදන්න කියලා. මොකද දැන් කඩේකට ආවම කඩේ අර නිදහස භුක්ති විඳිනව නේද? දාන් අදී පුංචි කතාවක් කරයි නේ. කඩපිල් වල එහෙමනේ. කඩේකට ගියාම තේ එකක් බොන ගමන් දහසක් දේවල් කතා කරලා තමන්ගේ ගිවන් හරිනවා. ඕක තමයි විශේෂත්වයේ මිනිස්සුන්ගේ. ඒතර අන්නේ විශේෂතාවයේ ඒ අදාළ තැනට ඔහු යොමු කරන්න හැකියාව තියෙනවා. බලන්න එහෙනම්. රියෝහි නොසන්සුන් ගතියකින් තොරොක්කෝ වටා සක්මන් කළේ. තොරොක්කෝ චැසියේ මුදුනේහි දෙපස ලී පුවරු වල තැවරුණු මඩ තට්ටු වේලි කැටි ගැසී තිබුණේ. මිනිත්තු කිහිපයකට පසු කනේ සිගරට්ටුවක් ගසාගෙන සිටි මිනිසා තේ කඩේ සිට අවුත් කඩදාසියක ඔතන ලද සූකිරි වගයක් ඔහුට දුන්නේ. රියෝහි කිසිදු හැඟීමක් නැතුව ආවට ගියාට මෙන් ස්තුතියි කිව්වේ. එහෙත් තමා කෙතරම් දරදඬු වී දෙයි පසු ඔහුට වැටහුණේ. එහි වරද හරිගස්ස ගන්නට මෙන් හේ සූකිරි ටිකක් කටට විසි කර ගත්තේ. භූමි තෙල් ගඳක් ඔහුට දැනුනේ නිසකයෙන්ම ඒ කඩදාසිය නිසා විය යුතුයි. අන්න එනම් භූමි තෙල් කඩදාසියක තමයි මේ ටික. දැන් එයා ඉස්සරහට අර තේ බීපු මිනිස්සු ඇවිල්ලා එයාට දෙනවා. දැන් බලන්න ඒ අර වැඩ කරන මිනිස්සුගේ ස්වභාවය සිගරට් එකක් කරලා මේව කරලා කනේ ගහ ගන්නවා. කනේ ගහගෙන මේවා මේ යථාර්ථයක්. මෙන්න මේ සමාජයේ යථාර්ථය තමයි මේ යථාර්ථවාදී රීතියට මේක නිර්මාණය වෙන්නේ. බලන්න කෙටි කතාවක් එනනම් යථාර්ථවාදී වෙන්නේ. සමාජ යථාර්ථයක් තමයි මේකේ ප්‍රකට කරන්නේ. නමුත් ඔබට මේකේ ਵਿਚාර අහන්නේ නැහැ. විචාර අහන්න නැති නිසා ඒ පැත්තට මම ගොඩක් කතා කරන්න යන්නේ. පැහැදිලිද? තිදෙනාම තොරොක්කෝව යලිත් තල්ලු කරන්නට වූ රියෝහිගේ අත්තොරොක්කෝ මත තිබුණු නමුත් සිත යොමු වී තිබුණේ වෙනත් දේවල් කෙරෙහි. ඔහු අනෙක් පාර්ශවයේ කඳු පාමුල ළඟා වූ. එතනද මුලින් කී තේ පැන්හල වැනි කඩයක් තිබුණේ. කම්කරුවන් එය තුලට ගිය පසු රියෝහි තොරොක්කෝවෙහි වාඩි වීගෙන
ආපසු ගෙදර යන්නේ කෙසේදයි සිතන්නට විය. මිදිවැල් මත වැටුණු බසින හිරුගේ ආලෝකය ක්‍රමෙන් අඩුවන්නට විය. අන්න දැන් මෙයා ඇවිල්ලා හැන්ද වෙනකන් දැන් වැඩේ ඇවිල්ලා තියෙන ගමන. දැන් හවස් වෙලා තියෙන්නේ නේද? දැන් මොකද වෙන්නේ? හවස් වුණා කියන්නේ ගෙදරින් දැන් බැනුම් අහන්න වෙනවා. අම්මා අනිවාර්යයෙන් මග බලාගෙන ඉන්නේ. පැහැදිලිද? බලන්න. හිරුගේ ආලෝකයේ ක්‍රමයෙන් අඩු වුණා කියන්නේ නම් හැන්ද වුණා. මෙයා ලොකු ගමනක් ගිහිලා තියෙන දුර ගමනක් ගිහිලා තියෙන මෙයා දැන් සෑහෙන ගමනක් ගිහිල්ලා හැන්ද වෙලා තියෙන. දැන් කල්පනා කරන කොහොමද මං ගෙදර යන්නේ? මේක නැගලා ආවා වගේ නෙවෙයි. දැන් යන්න තියෙන සෑහෙන දුරක්. බලන්න. දැන් හොඳටම හවස් වෙලායි. මේ අදහස පහළ වූ විට ඔහු නොයිවසිලිමත් විය. දැන් ඉවසිල්ලක් නැහැ. දැන් හැන්ද දැන් මොකද කරන්නේ? ගෙදරින් මග බලාගෙන ඇති. මොන විදියෙන් හරි ගෙදර යන්න ඕන. හේ තම කරදර වලින් සිත වෙන අතකට යොමු කිරීමට මහන්සි ගත්තේ. තොරොක්කෝවේ රෝදවලට පයින් ගැසුවේ. තමාට බැරි බව දැනම මුළු කේන්තියම යොදා එය තනියම තල්ලු කිරීමට සැරසුනේ. දැන් කල්පනා කරනවා මේක බෑ. කොහොම හරි පයින්ුත් ගහලා වේට් එක දානවා මේක තල්ලු වෙන්න. අන්න එයා ඒ තරම් එකට ආස නිසා. මේක ඇල්ලත් අහන්න පුළුවන්. හරි. කම්කරු ආපසු පැමිණ. ළමයෝ ඉක්මනට ගෙදර දුවපන්. අපි අද රෑ මෙහි නතර වෙනවායි කීය. අන්න දැන් කිව්වට පස්සේ අර තවත් අවුලයි. දැන් දෙලොව සිහි වෙනවා. මේගොල්ලෝ යන්නේ නැහැ කිව්වා. ඔබ තවත් ගෙදර යන්න පරක්කු වුණොත් අම්මලා තාත්තලා කලබල වෙනවා. රියෝයි මොහොතක් පුදුමයට පත්ව බලා සිටියේ. ඒ වන විට ඇඳිලි වැටි අවසානයේ. ගිය අවුරුද්දේ ඔහු ඉවාමුරා දක්වා පැමිණියේය. අද පැමිණි දුර ඊට වඩා 4 ගුණයකින් පමණ වැඩි විය. ඔහුට මේ දුර ප්‍රමාණය තනියම පයින් යෑමට සිදුවන්නේය. මේ හැම කරුණක්ම ඔහුගේ සිත විනිවිද ගියේ. රියෝහිගේ ඇස්වල කඳුළු පිරුණේය. හැඬීමෙන් පළක් නැති බවත් මෙය ඊට අවස්ථාව නොවන බවත් ඔහුට කල්පනා වුයේ. ඔහු තරුණ කම්කරුවන් දෙදෙනාට යම්තම් ආචාර කොට රේල් පීලි දිගේ දුවන්නට පටන් ගත්තේ. දැන් මෙයාට යාලට කිව්වට වැඩක් නැහැ මොකෝ ගිහින් දාන්නේ. දැන් වේදනාව තද කරගෙන ඔහු කල්පනා කරනවා දැන් ඇඬුවත් වැඩක් නැහැ මෙතන. අඬන කාලය ගත කරනවා. හිතේ දරාගෙන තද කරගෙන දැන් ඉතින් කඳුළු පිරුණු දෙනිතින් ඔහු යන්න පටන් ගන්නවා. වේගෙන් දුවන්න පටන් ගන්නවා ආපස්සට. කොහොම තමයි අපිත් ඈත වෙල්ලේ ආයේ සෙල්ලම් කරලා දැන් හැන්ද වැටෙනකොට මතක කරලා දැන් නම් ගෙදර යන්න ඕන නේද? අම්මගෙන් ගුටි කන්න වෙනවා. ඉතින් වේල දිගේ දුවගෙන ඇවිල්ලා ඇනිකට් එකට බහැලා ඇනිකට් එකෙන් නාලා එක්ක ඇඟ හොදගෙන දිය ඇඳුම පිටින් එනවා. සමහරකට ගෙදරින් ගුටි කනවා. අම්මලා ගහනවා. කොහෙද දියේ පැන්නේ? එදා සහ අද වෙනස් පුතේ. එදා පුදුම සතුටු වුණා අපි. අපිට ඒ දියේ අගල් තිබුණා. දැන් ඔබට වෙලේ බහින්න බෑ. ඇයි ඒ බැස්සොත් ඔබට මීවුන හැදේ දහසක් ලෙඩ හැදේ. රසායනික පොහොර බෙහෙත් භාවිතය දැන් වැඩි නිසා. ඒ තරම් අහිතකර මාළුවෙක් නෑ වතුරේ දකින්න. බොහොම දුකයි ඒ කාලේ. අපි සතුටු වෙනකොට ඕගොල්ලන්ට ඒ සතුටක් නැති වෙනකොට. කොහොම වුණත් ඒක කරන්න දෙයක් නැහැ. ඒ අසිරිය එහෙම තමයි. ඔබත් කෙසේ හෝ මේ විදිහේ ජීවිතයක් ගත කරමින් ඉගෙන ගන්න ඕන අනිවාර්යයෙන්. එතකොට තමයි ජීවිතේ සාර්ථක වෙන්නේ. විටක ඔහු රේල් පීලි මත දෙව්වේ තෝන්තු වාක්මෙනි සූකිරි මුල ඉරි විසිරෙන බව ඔහුට දැනුනේ. හේ ඉතිරි ටික දෙවතර විසි කළේ. පාවහන් ඉවරද ගැලවී විසීවි යන්නට ඉඩ හැරියේ. මේස් පමණක් ඇතිව දුවන ඔහුගේ දෙපතුල් වල බොරළු ඇනි තරමක වේදනාව ඇතිවද දෙපාවට ඉතා සැහැල්ලු බවක් දැනුනේ. දැන් මෙයා මේ සේරම දේවල් දාලා මේස් දෙක පිටින් යනවා. දැන් අර හිත අපි කියන්නේ තාන්තුවාවෙන් කියලා කියන්නේ කරගන්න දෙයක් නැදේ.
මනස ඔක්කොම දැන් අර සතුට ඔක්කොම ගිහිල්ලා යනවද නොයනවද කියලා එක පැත්තකින් දෙවිදියාවක් තියෙනවා. නමුත් යා යුතුයමයි. යන්නේ දැන් යන්න ඕනම කියන හැඟීමෙන් යනවනේ. කරන්න ඕනම කියලා නේද? ඒක කළ යුතුමයි කියන හැඟීමෙන් යනව නැතුව ඒක කරන්න ආසාවෙන් යනව නෙවෙයි. එතකොට අපිට දැනෙනවා අපේ මනස නිකන් ඌමනාවෙන් නෙවෙයි යවෙන්නේ කියලා. අන්න ඒකයි. මේ කඳු මුදුනට දිව්වේය. වම් පසෙන් මුහුද දිස්විය. කඳුළු ධාරා දෙකම් මුල් දිගේ වැගිරෙත්ම හිස දෙපසට ගැස්සී. හේ නිර්භීත වීමට මහන්සි ගත්තේය. එහෙත් ඔහුගෙන් ඉබේම සුසුම් පිට විය. ඔහු උණවනේ මැදින් වේගයෙන් දුවන විට බැස යන හිරුගේ රැස් දුර්වර්ණ වෙමින් තිබෙනු කඳු මතින් දැర్శණය වූයේ. දැන් වේගයෙන් දුවද්දි බැස යන හිරුගේ වර්ණය දැන් දුර්වර්ණ වෙනවා කියන්නේ දැන් මෙයා අඳුර වැටිගෙන එනවා හොඳට. පාර පේන්නේ නැති මට්ටමට එනවා. රියෝගේ සිත දැන් හොඳටම අවුල් වී ගියේ. ඇයි දැන් කරුවලයි. සමහර විට එසේ වූයේ ගමන් මාර්ගයේ වෙනස් වූ නිසා විය යුතුය. දර්ශනපතේ වෙනස් වීම ඔහුගේ සිත නොසන්සුන් බවට පත් කළේ. හිතුවේ නෑ හිතුවේ මේගොල්ලෝ එයි කියලා. ඒගොල්ලෝ එන්නේ නෑ ඒගොල්ලෝ මග නැතුණා. දැන් මොකද වෙන්නේ? දැන් ආපස්සට තනියම එනකොට දැනෙන දේවල් තමයි මේ කියන්නේ. තනියම පාරේ තමන්ගේ ආසාව ඉටු කරගන්න ගිහිල්ලා ගෙදර අය බලාගෙන සිටී කියන හැඟීමෙන් ඔහු ආපස්සට හැරිලා බොහොම දුකෙන් ආපස්සට එනවා. ඉතින් ඔවැනි සිදුවීම් පුතේ සිදුවෙලා ඉතින් ඕනෑ තරම්. එහෙනම් එවැනි අපූර්ව අත්දැකීමක් මේකට අපි කියනවා නම් සමාජ යථාර්ථයක් කියලා. පැහැදිලිද? ඔහුගේ ඇඳුම් දහදියෙන් තෙත්ව තිබිණි. ඔහු ඇඳ සිටි කබායි ඒ අවස්ථාවේදී මහත් කරදරයක් වූයෙන් ඒ ගලවා වේගයෙන් විසිකලේ. බලාපොරොත්තු සුන්නු හේ දිගටම දුවන්නට වන්නේ. ජමනාරාම අතර ලංවන විට හොඳටම ඇඳිරි වැටි තිබිණි. ඇතැම් විට ලිස්සමින් ඇතැම් විට ගල් මුල් වල සැපිමින් දුවන අතර මගේ පණ නොනැසී ඉතිරි වුණොත් ඇති රියෝහි තමාටම කියාගත්තේ. අන්න දැන් පුතේ ඔහු කල්පනා කරනවා. දැන් ඔහු සපත්තු දෙක නැහැ. පාරේ තියෙන බොරළු කැට යනවා යටිපතුල රිදෙනවා. දුවනවා ඒත්. මගේ පණ ඉතුරුනොත් ඇති මේ යන වේගෙට. කමන්නේ. යනවා කියලා අදිස්ථානය යනවා. තමාටම කියාගන්න. දැන් මේක මගේ පණ නොනැසී ඉතිරි වුණොත් ඇති යන ප්‍රකාශය කලේ කවුද? යටි උත්තර ටික එනවා. පැහැදිලිද? නගරාන්තයේ වැඩපොළ අඳුරේම රයෝහිට දිස්සුවේ. ඒ විට ඔහුට කෑ ගැසීමට සිත්තිය. එහෙත් හේ දිගටම දිව්වේ. නගරයට පිවිසී විට පහන් දැල්වෙමින් තිබෙනේ. වතුර අදින ගැහැණුද ගොවිපලේ සිට වැඩ නිමකොට තම නිවෙස් වලට යන මිනිස්සුද රියෝහි හති දමා දුවනු දුටුහ. මොකද කාරණේ ඔහු ඇසුව. ඔහු කිසිවක් නොකියා බඩු ගබඩාවටද බාබ සාප්පුවද ආලෝකයෙන් බබලන තවත් නොයෙක් ගෙවල්ද පසු කළේ. ගෙදර ඉස්සරහා දොර ළඟට පැමිණි විට රියෝහිට හැඬීම වළක්වා ගත නොහැකි විය. දැන් දන්නෝ ඉකි ගහ ගහ අයියේ පරක් වුණා මම්මලා බය වෙලා ඉන්නේ නේද? බොල කොහෙද ගියේ කියලා ගුටි කන්නත් වෙනවා. නේ? අමලා කේන්තියට විවිධ ස්වරූපයෙන් බනින්න පුළුවන් වුණා. ඇයි ඒගොල්ලෝ ගින්දරෙන් එහාට මෙහාට යනවා තමන්ගේ දරුවන්ට ආදරේ නිසා. අපේ දෙමව්පිය අපිට ආදරේ, ඔබගේ දෙමව්පිය ඔබට ආදරේ. ඔබ පොඩ්ඩක් වෙලාව වැරදුන ගමන් වෙලාව පරක් වුණා නම් අම්මලා තාත්තලා බය වෙනවා. ඕක තමයි පුතේ ඇත්ත. ඉතින් එතකොට ඉබේටම අපිට ඇඬෙනවා. දන්නවා දැන් බැනුම් අහන්න වෙනවා කියලා. නේද? ඔහු හඬනු ඇසූ මවත් පියාත් ඔහු වෙත දුවාහ. අන්න හොඳ වාක්‍ය රටාවක් උතන තියෙන පාඩමත් එක්කම ඉගෙන ගමු අපි. මවත් පියාත් ඔහු වෙත දුව ආහ. අන්න මම මේ කියවල කියා දෙන්නම්. මව ඔහු ලං කරගෙන යම් කිසිවක් කිවාය. එහෙත් රයෝහි අතපය වීසි කරමින් ඉකි බිඳිමින් දිගටම හඬන්නට විය. ඔහු බෙරිහන් දෙනු අසා
අහල පහල ගැහැණු කීප දෙනෙක් කළුවරේම එතනට රොකුවා. ඔහුගේ දෙමාපියන් මෙන් ඔහුද හැඬීමට කාරණය කුමක්දැයි විමසුවේ. ඔවුන් කුමක් ඇසුවත් ඔහු ඒ ගන්නකට නොගත්තේ. ඔහු දිගටම ඇඬුවේ. ඒ නිසා විශාල දුරකතරක සිට දුව එද්දී දැනුණු තනිකම කොතෙක් හැඬුවද සිතින් බැහැර නොයන බව පසුව රේවුහිට වැටහුණේ. දැන් බලන්න ඒ වගේ වෙලාවක පුතේ ඉකි ගහ අඬලා ඉවරනහම තමයි කියන්නේ මම මෙච්චර ගියා මට කියලා ඒක දැනෙනවා. බයට තමයි අඬ ගහන්නේ. දැන් අම්මා ගහයිද තාත්තා ගහයිද කියලා තමයි මේ අඬන්නේ. ඒ අඬලා ඉවර වෙන්නේ අර ආපු කාන්සි ඉවර වෙනකන් ඔහු අඬනවා. අඬලා ඉවරනාන් පස්සේ තමයි මේ ඇත්ත එතකන් කියවෙන්නේ නැහැ. ඇයි ඉකි ගහ අඬද්දි ඕක කියවෙන්නෙම නැහැ. ඇඬිල්ලම තමයි තියෙන්නේ. පැහැදිලිද? බලන්න එහෙනම්. හරිද? දැන් මෙන්න මේකේ මවත් පියාත් මෙන්න මෙහෙම එකක් තියෙනවා බලා ගන්න. the earth යන නිපාත පද මේකට අපි කියන්නේ සමුච්චාර්ථයේ නිපාත පද දෙකෙන් එකක් සමග කර්තෘ පද කිහිපයක් එකට එකතු කොට වාක්‍යයක් ලිවීමට සිදු වුවහොත් වඩා වැදගත් පුරුෂයට අයත් කර්තෘ පදය සොයා වඩා වැදගත් පුරුෂයට කර්තෘ පදය සොයා එයට අනුව අවසාන ක්‍රියාව බහුවචනයෙන් තැබිය යුතුය. බලන්න ද යන නිපාත පද දෙකෙන් එකක් සමග කර්තෘ පද කිහිපයක් එකට එකතු කොට අපි හොයමු. කර්තෘ පද කිහිපයක් සම්බන්ධ කර වාක්‍යයක් ලිවීමට සිදු වුවහොත් වඩා වැදගත් පුරුෂයට අයත් කර්තෘ පදය සොයා එයට අනුව අවසාන ක්‍රියාව
අවසාන ක්‍රියාව බහුවචනයේ තැබිය යුතුයි. බලන්න එනම් මෙන්න. ඔහුද ඇයද මමද විනෝද ගමනක් විනෝද ගමනක් විනෝද ගමනක්. දැන් බලන්න මේක කියන්නේ වඩා වැදගත් පුරුෂය හොයන්න කියලා. බලමු අපි. ඔහු කියන්නේ උත්තමද? නෑ. ඇයි කියන්නේ උත්තමද? නෑ. මම කියන්නේ උත්තමද? ඔව්. අන්න උත්තම. එහෙනම් මෙයාට අනුව ආඛ්‍යාතයේ බහුවචනය අපි තියනවා. විනෝද ගමනක් ගියෙමු. right? විනෝද ගමනක් ගියෙමු. පැහැදිලිද? වඩා වැදගත් පුරුෂය උනේ කවුද පුතේ? උත්තම. ඕකම අපි දැන් මෙහෙම ලියනවා. ඔහුද ඇයද නුඹද විනෝද ගමනක් දැන් බලන්න. ඔහු කියන්නේ උත්තමද? නෑ. ඇය උත්තමද? නෑ. නුඹ උත්තමද? නෑ. උත්තම පුරුෂ නෙවෙයි. ඊට පස්සේ ඔහු මධ්‍යමද? නෑ. ඇය මධ්‍යමද? නෑ. නුඹ? ඔව්. අන්න මෙයා මධ්‍යම. ඒ නිසා මොකද කරන්නේ? මෙයාට අනුව ආඛ්‍යාතේ තියෙනවා. බහුවචනේ. ගියෙහු. පැහැදිලිද? වඩා වැදගත් පුරුෂය උනේ මධ්‍යම පුරුෂය. පැහැදිලිද? එතකොට අන්න ඒක තමයි රීතිය. මේ විභාගෙදී අනිවාර්යෙන් එන රීතියක්. දැන් මේ දෙකම නැත්තම් උත්තම නෑ මධ්‍යම නෑ. එහෙනම් මේකේ ඔහුද ඇයද පියල්ද කියලා આવුත් එහෙම තුන් දෙනාම ප්‍රථම පුරුෂයි. මෙතන අපි ලියනවා ගියෝය ගියහ. පැහැදිලිද? අන්න එහෙමයි එන්නේ. එහෙනම් මේවා තේරුම් ගන්න. මේවා වටිනා රීති විභාගයට අනිවාර්යයෙන්ම එනේව නේද? දැන් මේ අපි කතා කරපු පැහැදිලි කරා පාඩම ඔය වැදගත් ඒවා ඔය වගේ අපිට තව අපි ඉගෙන ගත්ත මේ පාඩම් වල තියෙනවා ඉගෙන ගන්න දේවල්. බලන්න දැන් මේ කොටස තුල මම එහා පැත්තේ ඉඳලා ගමු අපි මේ විදිහට. ඔව්. බලන්න දැන් මෙන්න මේ කොටසේ ඔබට අහන්න තියෙන ප්‍රශ්න. මේ ඡේද කොටස අරගන්න කියන්නේ මේ විදිහට. මොන ප්‍රශ්න? ඉහත ඡේදයේ තිබෙන විධික්‍රියා පද ක්‍රියාපද සොයා ලියන්න. right? දෙවෙනි එක අහන්න පුළුවන්. ඉහත ඡේදයේ තිබෙන
ඉහත කතා කොටසේ තිබෙන විධික්‍රියා පද සොයා ගන්න. මේ කොටසෙත් එහෙම ගමු. තිබෙන කර්තෘකාරක අතීත කාල කෘදන්ත පද සොයා ලියන්න. right. ඊළඟට පිරුණේ යන්තම් යන පද දෙකෙහි තිබෙන පිල්ලම් නම් කරන්න. හරිද? බලන්න මේ ටික ඉස්සෙල්ලා. ඉහත කතා කොටසේ තිබෙන විධික්‍රියා පද. මොනවද විධික්‍රියා පද කියලා කියන්නේ? විධානයක් හෝ අනකිරීමක් ප්‍රකාශ කරන ක්‍රියාවට අපි කියන පුතේ විධික්‍රියා කියලා. මොනවද පුතේ? විධානයක් හෝ අනකිරීමක් ප්‍රකාශ කරන ක්‍රියාවට අපි කියනවා විධික්‍රියා කියලා. හදන්නේ කොහොමද? ක්‍රියාපදයේ මුල් අවස්ථාව අරගෙන ඒකට එකතු කරන්න අන් කියන ප්‍රත්‍යය. බල අන් බලන්න. බල අන්න බලන්න. බල වූ බලව්. බලනු බලනු. බලනු මැනවි. බලපිය බලපං. මේවට අපි කියන විධික්‍රියා කියලා. පැහැදිලිද? ඒතර පං කියන ප්‍රත්‍යය, පිය කියන ප්‍රත්‍යය, බලපිය, ගහපං නේද? ගහපං බලන්න. නේද? ගහපං බලන්න. ගහපිය බලන්න. අන්න මේවට අපි කියන විධික්‍රියා. එනම් මොනවා විධික්‍රියා කියන්නේ? විධානයක් හෝ අනකිරීමක් ප්‍රකාශ කරන ක්‍රියාව. මොනවා පුතේ? විධානයක් හෝ අනකිරීමක් ප්‍රකාශ කරන ක්‍රියාවට අපි කියනවා විධික්‍රියා කියලා. පැහැදිලිද? බලන්න එහෙනම් මේකේදී කියලා.
බලන්න. ළමයෝ ඉක්මනට ගෙදර දුවපන්. අන්න අහුණා එකක්. අහුණා දුවපන්. එකයි. බලන්න තව තිරියා. ඒ විදික්‍රියා නෙවෙයි. ඔබට එනවා අතීත කාල කෘදාන්ත. right. handy. හරි. බලන්න එහෙනම් මේකේ තියෙන්නේ දුවපන් කියන පදේ. මොකද්ද පුතේ? දුවපන් කියන පදේ තියෙන්නේ විධික්‍රියා පදේ. හරිද? එතකොට මේක හදාන්න පුළුවන් කොහොමද? මේ විදිහට. දුවපිය දුවන්න දුවව් එහෙම නැත්නම් දුවනු මැනවි ඔය විදිහට. ඊට කතා කොටසේ තිබෙන කර්තෘකාරක අතීත කාල කුදන්ත. අන්න. කර්තෘකාරක අතීත කාල කුදන්ත අපි කුදන්ත පාඩම කියා දුන්නානේ. කියා දුන්න නිසා මම පුතාලා දන්නවා. කර්තෘකාරක අතීත කාල කුදන්තයට අයිති වෙන ප්‍රත්‍ය මං කියා දුන්නා. මොකද්ද? යන්න යන්න උයන්න උයන්න ඌයන්න නේද? නමුත් ඒවයින් උදාහරණ ගොඩක් නැහැ. එහෙනම් අපි ඒ ටික උදාහරණ කිහිපයකට තියෙන නිසා මේ ගොඩක් තියෙන එක අපි ගමු මේක. බලන්න ඊ සහ ඌ එකතු වුනහම හදන්න පුළුවන් මේ විදිහට පද. බලන්න. බලදන ඊ බැලි ඊයන්න බැලි උයන්න බැලු ඌයන්න බැලු අන්න එහෙම වර්ණ කරනවා. පැහැදිලි? එතකොට මේකට තමයි එන්නේ බලන්න මේ විදිහට. හදලා ඉවරන මම කරනවා මේ ටික ඔබ බලා ගන්න ඕන. මේ බලන්න. බැලු වේය පේනවද? බැලූහ පේනවද? අතීත කාල උදාන්ත. හරිද? බැලීය right? හරිද? අන්න එහෙමයි හැදෙන්නේ. එහෙනම් ඔළුවේ තියෙන්න ඕනේ ඒක දැන්. ඉසව් කටපාඩම් කරගන්න තියෙන්නේ. ඉසව් තිබෙන කර්තෘකාරක අතීත කාල කෘදාන්ත පද සොයා ලියන්න. බලන්න තියෙන්නේ මොනවාද? පැමිණි. හරිද? හැඬීමෙන් හැඬි පිරුණේය. පිරුනේ. පිරු. හරිද? ඔන්න උදාහරණ කීපයක් අපි ලියා ගමු. පැමිණි පිරුණේ හැඬීමෙන්. හරිද? පිරුණේ හැඬි හැඬීමෙන් කියනකොට අන්න මේ කොටසේ හැඬි. ඊට පස්සේ පැමිණි පැමිණි. හරිද? ඊට පස්සේ පිරුණේ යම්තම් බලන්න. පිරු
නේ කියන එකේ පිල්ලම්. බලන්න මොනවද P කියන්නේ මොකද්ද? කෙටි ස්පිල්ල. කෙටි ස්පිල්ල. කෙටි ස්පිල්ල. පැහැදිලිද? රුයන්න. රුයන්න. කෙටි පාපිල්ල. කෙටි පාපිල්ල. නේ 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 කොම්බුව කොඩිය කොඩිය රයිට් දෙකෙහි තිබෙන පිල්ලම් නම් කරන්න. ඔය වගේ ඊළඟට අහන්න පුළුවන් ඕකෙන් මෙන්න මේ ප්‍රශ්න ටික. බලමු මේ ටික. කෙටි ස්පිල්ල, කෙටි පාපිල්ල, කොම්බුව කොඩිය. තව තියෙනවා යම් තම් කියනකොට බලන්න මොනවද තියෙන්නේ කියලා. යම් තම් මේ දෙක මොකද්ද? මේකට අපි කියන රැහැන කියලා. රැහැන. මේකත් රැහැන, මේකත් රැහැන. එහෙනම් රැහැන දෙකයි. රයිට්. ඊළඟට අහන්න පුළුවන් මේ විදිහට ප්‍රශ්නයක්. මෙම කොටසේ තිබෙන රයිට් රකාරාංශයේ යෙදුණු පද රකාරාංශය නේද? ප්‍රමාණය හරිද? රකාරාංශය. එහෙම නැත්නම් අහන්න පුළුවන් සංඥක අකුරු සංයෝගාක්ෂර අකුරු නේද? සංයෝගාක්ෂර තිබුණු පද නේද? දුයන්න හරිද? දී යන්න හැඳීමෙන් හරිද? තව තියෙනවද බලන්න? තියෙනවද? සංඥක අකුරු නැහැ. එහෙම නැත්නම් අනුක්ත පද කම්කරුවන් මෙන්න අනුක්ත පද අහන්න පුළුවන්. රයිට්? හරිද? දැන් බලන්න. ළමයෝ ඉක්මනට දුවපන්. මෙහිදී ළමයෝ කියන පදයේ අයිති විභක්තිය. ඔලෙ පෙපේ ගහනවා. ඇමතීමක් තියෙනවා නම් අපි ඒකට කියනවා ඒකට ලක් වෙනවන පදයක්. ඒකට කියනවා ආලපන විභක්තිය. දරුවනි හොඳින් ඉගෙන ගන්න. ඉගෙන ගන්න කියලා ආමන්ත්‍රණය කරන කාටද? දරුවනි. එහෙනම් ඇමතීමක් ඒවත් ආමන්ත්‍රණයක් තියෙනවා. ඒකට ලක් වෙන පදයට අපි කියනවා ආලපන විභක්තිය කියනවා. හරිද? හරි. ඔන්න මේක බලන්න. මේකෙත් අර විදියටම ප්‍රශ්න ටිකක් අපිට ගන්න පුළුවන් බලන්න. ඉරි කියන්නේ අතීත කාල කුදන්ත. විසිරෙන ඒත් කුදන්ත. right? දැනුනේය කුදන්ත. ඇනි කුදන්ත. දැනුනේය අර පදේමයි. දිව්වේය දිව් කියන එක. ගැස්සී right? ඊළඟට අහන්න පුළුවන් උපසර්ග පද නිර්භීත නිර් බලන්න. දුර්වර්ණ උපසර්ග වර්ණ දුර්වර්ණ. ඊට පස්සේ වෙමින් කියන්නේ මිශ්‍ර ක්‍රියාපද තිබෙනු කෘදන්ත
අවුල් වී right ඊට පස්සේ තියෙනවා නිසා කියන නිපාත වාක්‍ය අවසාන නිපාත අන්න ප්‍රශ්න හරිද මං දාන මේ විදිහට ප්‍රශ්න ටික ඔබට උත්තර ටික ලියන්න පුළුවන් නේද බලන්න ප්‍රශ්නාංක 1 ඉහත කතා කොටස තුල තිබෙන කොටස තුල තිබෙන කෘදාන්ත පද සොයා ලියන්න. ඉහත කතා කොටස තුල තිබෙන කෘදාන්ත පද සොයා ලියන්න. උදාහරණ කිහිපයක් ලියනවා මොනවාද? දිව්වේය right අවුල් වී කියන එක ගැස්සී කියන පදේ දිව්වේය හරි ඊළඟට හරිද ඊළඟට මම ගන්නවා මේව ප්‍රශ්නයක් දෙක එහි තිබෙන අව්‍යය පද කියන්නේ නිපාත උපසර්ග අව්‍යය පද සොයා ලියන්න අව්‍යය පද සොයා ලියන්න මොනවාද ඒකේ තියෙන අව්‍යය පද කියන්න බෑ අව්‍යය පද කියන්නේ දුරු වර්ණ උපසර්ග දුරු කියන එක නේද ඊට පස්සේ නිර්භීත right උපසර්ග අනේ උපසර්ග right දෙවෙනි එක නිසා යුතු නිපාත බලන්න කොහොමවත් තියෙන එක අවධාරණාර්ථය අන්න ඒවට අපි කියන පුතේ නිපාත වාක්‍යයක මුල මැද අග වැටෙන ඒවාට අපි කියනවා නිපාත කියලා. පැහැදිලිද? එතකොට ওই නිපාත මං කිහිපයක් තව මේකේ තියෙනවා. හරිද? නිපාත. මේවට අපි කියනවා අව්‍ය පද වලින් අයිති වෙන්නේ නිපාත. හරිද? පැහැදිලිද? ඔන්න ඔය වගේ ප්‍රශ්න හදන්න පුළුවන් ගොඩක් මම පුතාලට පුළුවන් ওই විදිහට ප්‍රශ්න හැදුවාම ඕකෙන් අහන කතාවෙන් අහන පුංචි ප්‍රශ්න ටිකට උත්තර ලියන්න මම පුතාලට පුළුවන් ඊට අමතර යමක් තමයි මේ දුන්නේ අනිත් ඒවා ටික විභාගෙදී අහන ඒවා තමයි මේ කතා කරේ පැහැදිලිද එතකොට ඔන්න මේ සුවිශේෂී කෙටි කතාව තොරොක්කුව කෙටි කතාව මම මෙතනින් හමාර කරනවා ඊළඟට සාකච්ඡා කරනවා ඔබට තියෙනවා ඕකෙම ඉතිරි කොටසක් විදියට නාට්‍ය දාලා අන්නේ කොට සාකච්ඡා කරනවා ඉතිරි කොටසෙන් මේ කොටස මෙතනින් හමාර කරනවා